විචාර කොයි වගේ දෙයක්ද? විතක්ක ਵਿਚාර දෙක නේද? ඒකත් හොඳ අහපු එක හොඳයි. හේතුව සමහරවුන්ට මේක තේරෙන්නේ වචන ටික නම් දන්නා ටටට කාලේ කියන්න පුළුවන් මේකේ ක්‍රියාකාරී ස්වභාවය. විතක්කය කියලා කියන්නේ දැන් මේ අපි හිතමු මෙහෙම යම්කිසි platform එකක් තියෙනවා. ටිකක් උඩ උසක. මේ ස්ටේජ් එකක් කියලා. ඒ ස්ටේජ් එකට අපිට ස්ටේජ් එකට නගින්න ඕනේ. ස්ටේජ් එක ලොකුයි. එතකොට ඒ ඉස්සර වෙලාම ස්ටේජ් එකේ එහෙට මෙහෙට යන්න නම් ඉස්සර වෙලාම තියෙන්නේ මොකක්ද අවශ්‍ය වෙන්නේ ස්ටේජ් එකට ගොඩ වෙන්න ඕනේ. එතකොට ගොඩ වුණාන් පස්සේ ඒ ගොඩ වෙලා ඊට පස්සේ තමයි අර ස්ටේජ් එකේ එහෙට මෙහෙට යන්නේ. අවස්ථා දෙකක්. ඒ වගේ මේ අපේ හිතේ තිබෙනවා එක්තරා විදියක ಗುಣ විශේෂයක්. අපේ හිතේ අවධානය අපිට දාන්න පුළුවන් මේ විතර්කයේ බලයෙන් විතර්කයේ ශක්තියෙන් වීරියත් එතන තියෙනවා. නමුත් විතර්කයේ බලයෙන් විතර්කයේ ගයිඩන්ස් එකෙන් එයා තමයි මේක අරගෙන යන්නේ අර ආරම්භණයට බද්ධ කරන්නේ. අර ආරම්භණයට එකතු කරන්නේ. ආරම්භණයට ගොඩ වෙන්නේ. ආන්නේ අරමුණක් දැන් හිතන බලන ආස්වාද ප්‍රස්වාසයට අපි මේක මතක් කරලා දාන්න එපායි. ආන්නේ ගතියට කියන මොකද්ද? විතක්ක කියලා. ඒ කියන්නේ විතර්කණය කරන්න ඕන. එතෙන් ඒක ඇවිල්ලා මේ විතර්කයේ කියන එක දැන් අපි හිතා ඉන්නවට කියන විතර්ක කර ඉන්නවා කියන්නේ. ඒක නෙවෙයි. මේක ඇවිල්ලා ආරම්මණයට ගොඩ වෙන එක. ආරම්මණයට යොමු වෙන එක. ආරම්මණයට ඉස්සෙල්ලා බැහින එක. ඒකට කියන විතක්කය. විචාරය කියලා කියන්නේ ඒ විතරකේ දැන් අපි මේ ආරම්මණයට ගොඩ වුණාම උඩට පඩිය තියලා ඊට පස්සේ ඒකේ හැසිරෙනවනේ. ආන්න ඒ වගේ තමයි විචාරය කියලා කියන්නේ. විචාරය ඇවිල්ලා විතක්කය ආරම්මණය අහු කරලා දෙනවා. ගොඩ කරලා දෙනවා. විචාරය එයාගේ යාළුවා හැටියට ඒකේ රැඳිලා අල්ලගෙන ફોකස් වෙලා ඉන්නවා. ඒකට කියන ආරම්මණය හැසිරෙනවා කියන්නේ. ඒකම ඇති වෙනවා. ඒ ආරම්මණය එහෙම හැසිරෙන්නේ ආරම්මණය හොඳයි කියලා හිතට දැනෙනවා. ආරම්මණය හොඳයි. වරදක් නැහැ. ආරම්මණය ප්‍රසන්නයි. ආරම්මණය ප්‍රියකරුයි කියලා හිතින් බාර ගන්න ගතියක් කියනවා. ආන්නේ ඒකට කියනවා මොකද්ද? චිත්ත ප්‍රීති ගතිය කියලා. අපිට වැරදින තැන තමයි. අපි ප්‍රීතිය කියලා එක බාර අරන් තියෙන්නේ අපි ප්‍රීතියක් අත්විඳලා තියෙනවා. ලෝක මට්ටමේ. දකින්න දේවල්, අහන දේවල්, ස්පර්ශය, කන බොන දේවල්, ආග්‍රහණය මොකක් හරි චිත්ත ප්‍රීතියක් විඳලා තියෙනවා. අපි මේ ප්‍රීතිමත් ගතිය කියන එක අපි අත්විඳලා අපේ හිතේ කැවිලා තියෙන්නේ ඔක තමයි භාෂාවේ තියෙන දෝෂ. සහ ව්‍යවහාරික දේවල් තියෙන අපි ඒවත් එක්ක ඉඳීමෙන් ඇතිලා තියෙන ධර්මයේ තේරුම් ගන්නට බැරි අමාරු ගතිය. මේ සමාජය තුළ අපි ඒක දිතාගෙන අර පොඩි ළමයි කිති කවනකොට අර නිකන් හිනහ වෙලා නිකන් සන්තෝෂයක් උද්දාමයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි හිතේ කැවිලා තියෙන්නේ. මේක තමයි ප්‍රීතිය කියලා. හිනහ වෙනවා කොක්කන දාලා අපි ධානයේ ඇතුළට ගිහිල්ලා ප්‍රීතිය කියවමදී එහෙම එකක් ඒ වගේ උපරිම අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා. ඒක එහෙම නෙවෙයි. ඒක ඇවිල්ලා අරමුණට සම්බන්ධ හරිම සාන්ත නිස්කලංක ප්‍රසාදනීය ඒ වගේම මන දොළ වඩන සාන්ත ගතිය. ඒකත් ඒකේ හිත ප්‍රියයි ආරම්මණයට. ඒකට කියන මොකද්ද?
ප්‍රීතිය කියලා. ඒක ඇති වෙනකොට ඒ වෙලාවේ හරිම මේ හිතේ බරගතිය අඩුයි. හිතේ බරගතියත් අඩුයි, කයේ බරගතියත් අඩුයි. හැබැයි කයෙන් තමයි ඒක අපිට දැනෙන්නේ. හිතේ තමයි තියෙන්නේ. දැන් මේ හිතලා බලන්න මහා බරපතල ප්‍රශ්නයක්. හිතනකොටම හිතට තෙහෙට්ටුයි. හිතට තෙහෙට්ටුයි. හරිව තෙහෙට්ටුයි. සමහර ලාට අපි ඒකේ බරපතලකම දැනුණාන් පස්සේ නිකන් මේ සමහර මිනිස්සු මෙහෙම කරනවා. ඔළුව ඇස් දෙක පියාගෙන කොහොම කරනවනේ? ඇයි එහෙම කරන්නේ? ඒ තරම එකට ඒකේ weight එක වැඩි. ඒකේ gravity එක වැඩි. එහෙම කරනවා. එතකොට දැන් මේ තියෙනා වූ මේ සහැල්ලු ගතිය, කයේ සහැල්ලු ගතිය ඇති වෙන්නේ හිතේ සහැල්ලු ගතිය නිසා. භාවනා ආරම්භණයත් එක්ක අපි සාන්තව සැපයෙන් ගනුදෙනු කරනකොට සහ ඒකත් එක්ක යොමු වෙලා සාන්තව නිස්කලංකව ඉන්නකොට හරීම කූල්, හරීම සහැල්ලුයි, බර නැහැ, පාවෙනවා වගේ. ඒකේ අමාරුකමක් දැනෙන්නේ නැහැ. ඒක නිසා විතර්කයත් හරි සහැල්ලුයි. විචාරයත් හරීම නිකන් හැසිරෙනවා කියන නිකන් අර මේ නිකන් අර මොකද්ද මෙහෙම කැරකි කියන්නේ ඒක ලස්සනට නිකම් හොඳ ලස්සනට සාන්තම ස්මූත් එකේ තියෙන ගතියක්. ඒක නිසාම ඒක ප්‍රභාස්වරයි. පැහැපත් සහැල්ලුයි. ඒ ටිකින් එහාට යන්නේ නැති ගතියට කියනවා ඒ ආරම්මණයේ ඒ විදිහට තිබෙනා වූ අරමුණු ටිකේ ආරම්මණයෙන් අහකට පණින් නැති ගතිය කියනවා ඒකාග්‍රතාවය කිය. චිත්ත ඒකාග්‍රතාව. ඒකෙන් අහකට යන්නේ. ඒකේම පවතින. ඔන්න ඔය ධර්මතා පහ තමයි තියෙන්නේ. ඒ ආරම්මණයෙන් අහකට යන්නේ නැති ගතිය, ඒ ආරම්මණයේ හොඳයි කියලා පහදින ගතිය, ඒකත් එක්ක ඉන්නකොට ඇතිවෙන්නා වූ සැහැල්ලු වූ නිස්කලංක වූ ශාන්ත බර නැති ගතිය, සැපවත් ගතිය, ඒකට ගොඩවීම සහ ඒකේ හැසිරීම. ඔය ධර්මතා පහ තමයි ඔය අර්පණා අවස්ථාවකදී තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකට විවරණ දීපු ගාථාවක් තමයි මේ. කප්පානං සතසහසං දුග්ගතින් ගමිස්සති තත්වා දේව මනුස්සේසු පලං වීතේන කම්මුණා පච්චාපච්චේක සම්බුද්ධෝ සුමනුනා භවිස්සති කියලා ඒක තැනකදී දේශනා කළා තියෙනවා. ඒ තමයි මේක දේශනා කරන්නේ රජගහ නුවරදී. රජගහ නුවර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ කාලේ. කත් තියෙනවා ඒ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඔකට තංචකම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති යස්ස පතීතු සුමනෝ විපාකම් පටි සේවති කියලා ගාථාවකුත් දේශනා කරලා තියෙනවා. ඒකට ඒකේ තිබෙනා වූ චරිතය ඊ타ත්ම හොඳින් හදාරණයක හොඳයි. ඒක අපි හැම එක්කිනාටම වටිනවා ඒ චරිතය. මේක අහලත් ඇති. නමුත් මේක මේ වෙලාවේදී අපි දැනගන්න එක හොඳයි. මේකේ තිබෙන අතුලාන්තයේ තිබෙනා වූ ගුණය හාරලා ඉස්මතු කරලා ගන්න. චරිතයක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒ චරිතයේ තිබෙනා වූ රසාස්වාදනීය ටික විතරක් ස්පර්ශ කරලා අතහරින්න නෙවෙයි. ඒකේ තිබෙනවා ගුණ සමූහයක් මතු කරගන්න. ඒ ගුණ සමූහය අපේ හිතට එක්කාසු වෙන්න ඕනේ. ඒකේ ඉන්නේ නැත්නම් ඒක නිකන් උඩින් නිකන් අර යම් කිසි දෙයක් හැව වගේ එකක් වෙනවා. රජගහ නුවර රජ කරපු රජතුමා තමයි බිම්බිසාර රජතුමා. ඒ රජතුමාගේ ගෙදරට මාලිගාවට
හැමදාම එක්තරා මිනිස්සෙක් සප්ලයි එකක් දුන්නා. ඒ තමයි හැම උදේ පාන්දරම සමන් මල් ගෙනල්ලා දෙන්න ඕනේ. ඔය මල් සම්බන්ධයෙන් වැඩේ හැම රටකම තිබෙනවා, ඉන්දියාවේ වැඩියෙන් තියෙනවා. ඉන්දියාවේ සෑම කඩේකම මල් මාලා දාලා තියෙනවා. දෙවි කෙනෙක් ඉන්නවා. ඒ දෙවියන්ට මල් දාලා තියෙනවා. මල් වතු තියෙනවා. දාස්පතියයිම හරියම සුවඳයි. මේ වගේ නෙවෙයි, හොඳ සුවඳ මල් තිබෙනවා ඉන්දියාවේ. එක එක වර සමන් පිච්ච, මානෙල්, එතකොට නෙළු, වැල්, ගස් වල තිබෙන දේවල්. තවත් යනවා මල් జాතියක සල්මල් කියලා කියන්නේ. ඒ වගේ මේ ගොඩක් තියෙනවා මේ විවිධ මල් වර්ග. ඉතින් මේ මල් පළඳින එකත්, මල් විකුණන එකත්, ඒ වගේම යැපෙන එකත්, ඉතින් ඒවා ගොඩාක් ඔය මල් වලට සම්බන්ධ කටයුතු තියෙනවා. ඉතින් රජමාලිගාවට මල් සප්ලයි කරපු එක්කෙනෙක් හිටියා. එයා හැමදාම එතකොට ඕඩරයක් බාරගත්තොත් කිරිකාරයා වගේ ඒක ගිහිල්ලා දෙන්න ඕනේ. ලංකාවේ කිරිකාරයා උදේට කිරි බෝතලයක් දෙනවා නම් ගෙදරකට හරි කඩේකට හරි හැමදාම ඒ කිරි බෝතලේ හරි බෝතල් එක හරි ලබා දෙන්න ඕනේ. නේද? නැත්තම් එහෙම ගෙදරට කට්ටියටත් නේ. අනිත් එක තමයි මේ එකක් බඩගින්නේ නැත්තම් කඩේකට දුන්නොත් එහෙම කඩේ බිස්නස් නැති වෙනවා. ඊටත් වඩා හපන් රජමාලිගාවත් සම්බන්ධ කරගත්තොත් එහෙම. ඉතින් හැමදාම මේ සප්ලයි එක දෙන්න ඕනේ. ඉතින් මේ සමන් මල් ලබා දීම තමයි මෙයාගේ කටයුත්ත. ඒ කාලේ තියෙනවා යාට දීපු ප්‍රමාණයකුත් තියෙනවා. නැලි වලින් 8ක් තමයි ප්‍රමාණය. හැමදාම එච්චර නැලි 8ක්. එතකොට හැමදාම මල් නැලි 8ක් හදා ගන්න ඕනේ. අරගෙන හරි කඩලා. ඉතින් ඒ ටික ගිහිල්ලා දුන්නාට පස්සේ ඒකෙන් තමයි මෙයාට සල්ලි හම්බ වෙන්නේ. එදාට හම්බ වෙනවා. ඒකෙන් තමයි මේ ජීවත් වෙන්නේ. මේක දෙන්න ඕනනේ හැන්දෑවේ නෙවෙයි උදේ පාන්දර. මල් ගිහිල්ලා දෙන්න ඕනේ මාලිගාවට උදේ පාන්දර. එතකොට මල් කාලයා ගියා. එතකොට මල් නැලියට බාර දුන්නා. එයාට තිබුණ ගාස්තුව ගත්තා ගියා. ඊට පස්සේ කොහොම තමයි මේක කරගෙන ගියේ. දවසක් එයාගේ මල් රජුරුවන්ගේ ඕඩරේ අරගෙන එනකොට එදා විශේෂිත දවසක්. බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා ඉතාමත්ම ලස්සන විදියකට. බුදුරජාණන් වහන්සේගේ ශක්තිය අනන්තයි. අප්‍රමාණ ශක්තියක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ වැඩම කිරීම සමහර වෙලාවට ඊ타ත්ම ආනුභාව සම්පන්න විදියටත් වඩිනවා. සමහර වෙලාවට උන්වහන්සේ සාමාන්‍ය විදියටත් වැඩම කරනවා. ඒක උන්වහන්සේ කරුණු කාරණා දැනගෙන කරන වැඩක්. එතකොට යම්කිසි කෙනෙකුගේ චිත්ත ප්‍රසාදය ඇති කරන්න මතු කරන්න විශේෂ සිද්ධියක් වෙනවා නම් ආන්නේ සිද්ධිමේ අවස්ථාවකදී බුදුරජාන් වහන්සේ තේජාව ආනුභාවයේ ඇති කරගෙන උන්වහන්සේගේ ධ්‍යාන ශක්තිය අභිඥා ශක්තිය එහෙම යොදලා එහෙම තේජාන්විතව උන්වහන්සේ වැඩම කරනවා. එහෙම වැඩම කරපු අවස්ථා ගණනාවක් තියෙන. එක එකක් තමයි කපිලවස්තුවට වැඩම කරපු අවස්ථාව. කපිලවස්තුවට වඩනකොට උන්වහන්සේ තාමත්ම ලස්සන රමණීය ආලෝකයේ විහිදුවාගෙන එහෙම ගියානේ. ඊට පස්සේ দমনය කරන්න නෑදෑයෝ හරිම අහංකාර මේ කට්ටියක්නේ, පිරිසක්නේ නේද? ඒ අහංකාර මාන්නෙන් යුක්ත වෙච්ච ඒ මාන්නාධික ඒ අතිශය මාන්නාධික කපිලවස්තුවේ හිටපු ශාක්‍ය වංශිකයෝ
ඒගොල්ලෝ දමනය කරන්න උන්වහන්සේ අර ආනුභාවයෙන් වැඩම කරා. ඒකක්. තවත් සවැත් නුවරට වැඩම කරනකොට උන්වහන්සේ එහෙමත් වැඩම කළා තියෙනවා. දැන් මෙතනත් උන්වහන්සේ රජගහ නුවර වඩිනවා. ඒ වඩනකොට උන්වහන්සේ අර මේ ආලෝකයක් විහිදුවාගෙන උන්වහන්සේගේ ප්‍රභා සම්පන්න වූ මේ ආලෝකමත් ගතියක් විහිදුවාගෙන තමයි උන්වහන්සේ තේජාන්විතව වැඩම කරේ. මිනිස්සු මේ එලි බලන්න හරි කැමති. සාමාන්‍ය එදත් එහෙමයි අදත් එහෙමයි. මිනිස්සු එලි බලන්න හරි කැමති. මං කියන එක ඇත්තද? ඇත්ත නෙවෙයි. නේද ගන්නේ? මිනිස්සු එලි බලන්න හරි කැමති. ඒක නිසා තමයි අර ඔය අහස් කූරු එහෙම පත්තු කරන්න යනකොට අර යන්නේ පොද වැඳගෙන. අහස් කූරේ අහස් කූරේ මොනවද වෙන්නේ? එලියක්නේ. ඒක නිසා ඔය උඩට ගිහිල්ලා පත්තු වෙන විහිදිලා පත්තු වෙන ඔය එලි ආලෝකයේ පැතිරෙනේම බලන්න හරි කැමති. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මේ හඳ පොඩ්ඩක් ලොකු වුණා නම් එළි වුණා නම් ඒකේ තියෙනවනේ ඒකත් බලන්න යනවා. ඊළඟට මොකක් හරි දෙයක් ඔය පුපුරනවා කිව්වොත් ගිනි ගන්නවා කිව්වොත් ගියක් ඒකත් වීඩියෝ කරනවනේ. ඇයි ඒවා බලන්න කැමති. ඉතින් මේ අනුරාධපුරයේ බලන්නකෝ. අනුරාධපුරයේ රුවන්වැලි චෛත්‍යයේ මොකක් හරි ආලෝකයක් එහෙම ආලෝකයේම ඒක බලන්න යනවනේ නේද? දානි දුන්නේ නැතත් හාමුදුරුවන්ට බැන බැන හිටියත් ඒ වාගේ මොන දේ කරත් එලියක් පේනවා කිව්වොත් නොයා ඉන්නවද? බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ආලෝකය ආනුභාවය මේ විදිහට පතුරවාගෙන බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වීතියේ වැඩම කරනවා සාන්තව වැඩම කරනවා කියලා දැකපු ගාම අර වැඩිහිටියෝ උදේ පාන්දර උදේ කාලේනේ වැඩිහිටියෝද ආච්චියම්මලා සීයලා මුත්තලා මේ ඔක්කොම ටික මේක බලන්න බුදුරජාණන් වහන්සේගේ ලස්සන ගමන තේජාන්විත ගමන ආලෝකමත් ගමන බලන්න බුදුරජාණන් වහන්සේ එහෙම යනකොට බලන්ට නොයා ඉඳීද සාමාන්‍යයෙන් ඔය කවුරු හරි ෆැෂන් කාරියෙක් ආවොත් එහෙමත් මිනිස්සු ඒකට බලන්න යනවනේ ටිකට් අරගෙන නේද මේක ඇවිල්ලා free of charge on the road නේ ඒක නිසා බුදුරජාණන් වහන්සේ දකින්න මේ මිනිස්සු බහින්න පටන් ගත්තා ලස්සනයි මිනිස්සු බලාගෙන මෙන්න මේ වෙලාවේ තමයි අර මල් ලෝඩරේ සප්ලයි කරන එක්කිනා මල් ටිකක් අරගෙන යන්නේ. ඒක දැක්කයින් පස්සේ මේ මිනිස්යාගේ හිතේ ඇතිවෙච්ච චේතනාව. අර මතුවෙච්ච චේතනාව. ඒක හරි ආනුභාව සම්පන්නයි. මිනිස්සුන්ට යමක් දැක්කොත් හිතෙන දේවල් හරි අමුතුයි. සමහරුන්ට සලකන්න හිතෙනවා. සමහරුන්ට ලෝභ හිතෙනවා. සමහරුන්ට ප්‍රසාදයක් හිතෙනවා. සමහරුන්ට ඉරිසියාවක් හිතෙනවා. ඒක නිසා මිනිස්සයා පුරුදු කරලා තිබෙනා වූ සිතුවිලි වලින් තමයි යෝග එන්නේ. සමහරුන්ට දැක්කොත් එහෙම ඉරිසියාවක් ඇති වෙනවා. හොඳට ඇඳලා පැළඳලා ඉන්න එක්කෙනෙක් දැක්කොත් ඉරිසියාවක් හිතෙනවා. හොඳ ලස්සන ආනුභාව සම්පන්න එක්කෙනෙක් දැක්කොත් ඉරිසියාව හිතෙනවා. නමුත් මේ කෙනාගේ හිතේ එහෙම එකක් ඇති වුණේ නැහැ. මෙයාට හිතුණා හරි ප්‍රසාදයක්. හරි ලස්සනයි. ඒ වගේම රජකුමාරයෙක් පැවිදි වෙලා බුදු වෙලා මේ රටේ පළාතේ ගමේ නගරේ හැමතැනම රාජධානිවල ප්‍රසිද්ධයි. අද වදිනවා ලස්සනයි. උදේ පාන්දරනේ. එහෙම වඩිනකොට දැකලා මොනවා හරි දෙයක් දැන් දන්නවනේ දුන්නොත් බාර ගන්නවයි කියලා. ගිහිල්ලා දුන්නොත් බාර ගන්නවයි කියලා දන්නවා. ඒක නිසා මේ මිනිසයාට හිතෙනවා මට මේ ගිහිල්ලා මොකක් හරි ප්‍රසන්ට් එකක් හැටියට හරි දෙන්න දෙයක් තියෙනවා නම් කොච්චර වටිනවද කියලා එහෙම හැඟීමක් ඇති වෙනවා. අපේ ලංකාවේ අයට කවුරු හරි ආවොත් එහෙම මහරජිනියාවත් ගමේ මිනිස්සෙක් හකුරු මුලක් හරි දෙන්න තියෙනවා නම් හොඳයි කියලා එහෙම හිතනවනේ. පැණි බෝතලයක්. නේද? තිස්සමහාරාමයේ පැත්තේ හම්බන්තොට යනකොට මේ මිනිස්සුන්ටත් හිතෙනවා දොදොල් පළුවක් දුන්නොත් හොඳයි. කිරි හට්ටි දෙකක් දුන්නොත් හොඳයි කියලා එහෙම හැඟෙනවනේ. හැඟෙන්නේ නැද්ද?
නැගිනවා. සිංහරාජයේ පැත්තේ ගියොත් එහෙම හිතුල් හවුල්. නේද? ඒ වාගේ ටිකක්. මේ අපි බලමු මේ පැත්තේ මාකොළ වත්තල ඊට පස්සේ ওই ගම්පහ පැත්තට යනකොට ඒ මිනිස්සු මොනවද කියන්නේ? අනේ අන්නාසිකිරි පහක්වත් බඳලා දුන්නොත් හොඳයිනේ කියලා හිතන ඒ පැත්තේ තියෙන්නේ එහෙමනේ. ඒක නිසා ඒ වගේ මිනිස්සුන්ට ඇත්තටම ඒ මිනිස්සුන්ට හිතෙනවා. එයාට හිතෙනවා අපේ මේ බුදුරජාණන් වහන්සේ ලස්සනට ආලෝකයේ විහිදුවාගෙන වැඩම කරනවා. ඒ නිසා මට දෙන්න දෙයක් දෙන්න හොඳයි. තියෙන්නේ රජ්ජුරුවන්ගේ ඕඩරේ විතරයි. රජ්ජුරුවන්ගේ ඕඩරේ මල් ටික විතරයි තියෙන්නේ. ඒ ටික පූජා කරොත් නම් හොඳයි. හැබැයි කොස්සක් තියෙනවා. ඒ තමයි මේකෙන් මට සිද්ධි තුනක් වෙනවා. මේක මම යම් කිසි විදියකින් බුදුරජාණන් වහන්සේට පූජා කරොත් මල් පූජාව කියන එක මේ මල් පූජාව කියන එක ඒක ප්‍රසිද්ධ එකක්. ඒ කාලේ. මේ කාලෙත් එහෙමයි. දැන් සාමාන්‍යයෙන් කෙනෙක් බලන්න යනකොට මල් පොකුරක් නේ අරගෙන යන්නේ. අද මෙහෙත් එහෙමනේ. සාමාන්‍යයෙන් ස්පිතාලේ ඉන්න කෙනෙක් බලන්න යනවා නම් හෙට එයා දැන් මැරෙන්න යනවා. ඔය අපිට කිව්වොත් එහෙම මෙහෙ එමනේ තියෙන්නේ. මේ මැරෙන්න යනවා. හෙට කට්ටිය එන්නේ කියලා එහෙම කියනවනේ. එහෙම නැත්නම් මැෂින් එකකින් ගලවනවා එන්න කියලා කිව්වොත් එහෙම අපි යන්නේ මොකක් කරගෙන මෙහෙ මිනිස්සු යන්නේ මොකෙන්ද? මේ යන්නේ මල්ලුයි කාඩ් එකක් අරගෙන යනවා. ගොඩාක් දුර යන්නේ මල් එකක් අරගෙන යනවා. ඉතින් ඒ වගේ සිරිතක් ඉන්දියාවේ තිබුණා මේ මල් පූජාව. ඉතින් මෙයා කල්පනා කරා රජ්ජුරුවන්ගේ ඕඩරේ තිබෙනවා කීයද තියෙන්නේ? මල් නැලි 8යි. මේ නැලි 8 පූජා කරොත් මට මෙන්න මේ පොසිබිලිටි එක තියෙනවා. මොකද්ද? එකක් තමයි බන්දෙය. ඒ කියන්නේ හිරේ දාන. මම මේක දැම්මොත් හිරේ දාන. එහෙම නැත්නම් මොකද්ද? ඝාතෙය. මාව මගේ ජීවිතේ විනාශ කරනවා. එහෙම නැත්නම් පබ්බාජෙය. මාව රටෙන් නිරපනවා. දැන් පනිෂ්මන්ට් තුනක් එන්න පුළුවන්. මොකද්ද? එකක් මොකක් හරි. එක්කෝ මාව හිරගෙට දානවා. එහෙම නැත්නම් මගේ ජීවිතේ නැති කරනවා. එහෙම නැත්නම් මාව මේ රටේ ඉන්දිපා කියලා රටෙන් පිටුවහල් කරනවා. ඔය තුනෙන් එකක් එන්න පුළුවන්. ඒක මතක් වුණාන් පස්සේ මෙයා පොඩ්ඩක් බ්‍රේක් කරා. පසු බැස්සා. ඉතින් ඊට පස්සේ ආ හිත හදාගත්තා. දැන් මේ රජ්ජුරුවන්ගේ ඕඩරේනේ සාමාන්‍ය මිනිස්සුගේ ඕඩරයක් නෙවෙයි. රජ්ජුරුවන්ගේ නිත්‍ය ඕඩරයක්. මේක දිගට මේ අහම්බෙන් ආපෙකුත් නෙවෙයි නිකන් ඒක දිගට කන්ටිනියු කරගෙන යන එකක්. මේ වෙලාවේදී කල්පනා කරා නෑ. රජ්ජුරුවෝ මට මේ පනිෂ්මන්ට් තුනම හෝ එකක් දීපුවා. ඒක නිසා මම මේ රජ්ජුරුවන්ගේ ඕඩරේ ගෙනියන මල් ටික මම බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. එතකොට මල් පූජා කරන්නේ මෙයා මොකක් අප කරලාද? මොකක් බෙල්ලට තියලාද? ජීවිතේ බෙල්ලට තියලා. ජීවිතේ තියලා. ජීවිතේ කැප කරලා. නේද? ඉතින් ඔන්න ඔය ජීවිතේ කැප කරලා ජීවිතේ බෙල්ලට තියලා ජීවිතේ දීලා තමයි දැන් මේ මල් පූජාව කරන්නේ. සාමාන්‍ය පූජාවක්. ප්‍රමාණින් ගත්තොත් එහෙම නැලි 8යි. හැබැයි මේ නැලියට ලබා දුන්නේ නැත්තම් පනිෂ්මන්ට් එනවා. තමන්ගේ පවුල, තමන්ගේ දූ දරුවෝ ඔක්කොම ටික නිරපාරෙන්න පුළුවන්. ඉතින් මෙයා මොකද කරේ? ආන්නේ වෙලාවේ තියෙන සද්ධාව වැඩිකමට, ප්‍රසාදයේ වැඩිකමට, සද්ධාවෙන් මේ තෙක්විච්ච, සද්ධාවෙන් ඔදවත් වූ, තෙදවත් වූ හිතකින් තමයි පූජා කරන්නේ. මේ වෙලාවේ හොඳට හිතලා බලන්න වස්තුවයි, චිත්තයයි, ශේස්ත්‍රයයි. හොඳට බලන්න. චිත්ත, කෙත්ත, වස්තු. එයාගේ හිත බලන්න. ඊළඟට වස්තුව බලන්න. ඊළඟට ශේස්ත්‍රය බලන්න. මොකද්ද චිත්තය කියලා කියන්නේ? එයාට පහළ වෙන කවුරුවත් කිව්වද ඇඟට ඇවිල්ලා ඇනලා පොඩ්ඩක් බෙල්ලට කරලා කතානාකට කතා කරලා කනට කතා කරලා ඕක දීලා දාන්න කියලා. ඕක පූජා කරන්න කියලා කිව්වද? නැහැ. එහෙනම් මේ හිතවිල්ල පහළ වුණේ කොහෙන්ද? හිත ඇතුළෙන්මයි පහළ වුණේ. ඒක නිසා එතන තියෙනවා ඒ පහළ වෙච්ච හිතේ මල් පූජාත්මක හිතේ ගරු කිරීමේ හිතේ මානනය කිරීමේ හිතේ තිබෙනවා මහා ප්‍රබල
ඒ වාගේ මහා ආනුභාව සම්පන්න, තේජා සම්පන්න අසංකාරික ගුණේ තියෙනවා. නේද? අසංකාරික ගුණයක්, තේජාන්විත ගුණයක්. තමා හිත ඇතුළෙන්ම පැන නැග්ගට ගතියක් තියෙනවා. ඒ වගේම තමයි එයාට මේකෙන් ලැබෙනා වූ කර්මයේ කර්මඵලයේ විශ්වාසයකුත් තියෙනවා. සෝමනස්සේ නැද්ද? සෝමනස්සේ තිබෙනවා සතුට ප්‍රමෝදයේ ගතිය තියෙනවා ඉහටත් උඩින්. කරුණු තුනක් තියෙනවානේ. මොකද්ද? සෝමනස්ස සහගත භාවය, ඥාන සම්පයුක්ත භාවය, අසංකාරික භාවය. එයාගේ හිතේ තමයි ওই ටික. හිත. ඔන්න චිත්ත සම්පත්තිය. අනිත් එක තමයි වස්තු සම්පත්තිය. එයා හොරකම් කරලා ගත්ත එකක්ද? නැහැ. මිනි මරලා ගත්ත එකක්ද? නැහැ. මේ වෙන තැනකට යන එකක් නැවතී වෙන එකක්. එයාට ලැබිච්ච දේ ඒ වස්තුව සුවඳ වස්තු මොනවද? සමන් මල්. ඒ සමන් මල් තමයි දැන් ඔය අතේ තියෙන්නේ. ඒකට කියනවා මොකද්ද? සුවඳ වස්තු, හැඩ වස්තු, අලංකාර වූ මල් සමූහයට කියන වස්තුව කියලා. දැන් ඉස්සෙල්ලාගේ හිත චිත්තය. දැන් මේක තමයි වස්තුව. ශේස්ත්‍රය මොකද්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ මල් ටික පිළිගන්න. දැන් කාටද මේ ටික දෙන්නේ? ශේස්ත්‍රය. ලබන්න තමයි ශේස්ත්‍රය. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෑ. අසාමාන්‍ය ගුණධාරී. අසාමාන්‍ය බලධාරී. අසාමාන්‍ය ප්‍රමාණයක් කරන්න බැරි ඊටමත් මිහල ගුණයක් තිබෙන දෙවියන් බඹුන් මරුන් වඳින පුදන රාජරාජ මහා මාත්‍යාදීන් নমස්කාර කරන තේජාන්විත උතුම් ගුණ තිබෙනා චරිතයක් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේට දැන් මේ පූජා කරන්න දැන් ඔන්න හිත පහළ වුණා. නේද? දැන් යා ඒ මල් ටික දැන් හිතේ තිබෙනා වූ හිතේ පිරිච්ච ගතිය හින්දා ගත්තා මල් මිට අරගෙන උන්වහන්සේට පූජා කිරීම වශයෙන් මෙහෙම විසික් කරා. අද්දකින් විසික් කරා. අද්දකින් විසික් කළාම වුණේ මොකද්ද? දැන් තියෙනව නේද මේ අපි හිතමු මේ net තියෙන්නේ. තංගුස් වලින් හදාපු net. ඒ තංගුස් වලින් හදාපු net එකක් වගේ හැටියට ඒක හොඳට නිකන් ඒ එක පැත්තකට මල් නටු එක පැත්තකට මල් පෙති පිහිටලා බුදුරජාණන් වහන්සේගේ ඔළුව උඩින් නිකන් දැල වගේ හිට්ටා. වියන දැලක් වගේ හිට්ටා. නිකන් වියන් වැදිලා හිට්ටා. ඒක දැක්කයින් පස්සේ දැන් එතනදී දැම්ම මේ මල් කියන්නේ අහුරු දෙකක්. කියන්නේ නැලියකට එක නැලියක් එක අහුරක් වගේ වෙලා තියෙනවා. අහුරු දෙකක් එකට අරගෙන නැලි දෙකම දැම්මා. තව නැලි කීයක් තියෙනවද? තව 6ක් තියෙනවා. සන්තෝෂේ තව මේ මල් නැලි දෙකක් අහුරු දෙකක් ගත්තා. ඒක විසික් කරා. පූජාවක් කියලා. ඒකත් net එකක් වගේ හිට්ටා. බුද්ධානුභාවය, තේජානුභාවය, ආශ්චර්යය දැන් ඕක හැමතැනම සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපිට කරන්න පුළුවන් මල් ටිකක් ගිහිලා විසික් කරන්න. බුදු පිළිම වහන්සේ කාට. ඕක ඇත්තක්ද කියලා බලන්න. එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ නැත්තේ ඒ මල් කාර්යයාගේ හිතයි අපේ හිතයි ගලපන්න බෑ. එයාගේ මේ කබල් හිත වගේ නෙවෙයි ඒ මල් කාර්ය මේ කවුද මේ? ඒ මල් කරුවගේ තිබිච්ච. එයා ජීවිතේ කැප කරලා මේක එයා ජීවිතේ කැප කරලා සජීවී ලයිව් බුදුරජාන් වහන්සේට දැකලා කරන පූජාව. මේ අනිත් මිනිහෙක් ගිහිල්ලා කරන්නේ මොකද්ද? උදාහරණයකට ගත්තොත් එහෙම ටෙස්ට් කරන්න කරන එකක්. මේ ටෙස්ටින් මයින්ඩ් එකයි අසංකාරික මයින්ඩ් එකයි දෙක සමානද? නෑ මේක වැඩ කරන්නේ මේ ඇත්ත වෙන මොකක් හරි ඔලුවට කඩා වැටෙන්නේ නැතුව බේරුණොත් ඔලුව බේරුණොත් ඒකත් ආශ්චර්යයක් කියලා මෙතනදී හිතන්න තියෙනවා. ඒක නිසා ඔය ටෙස්ටින් මයින්ඩ් වැඩ කරන්නේ නැහැ. එතකොට දැන් මෙයා දෙවෙනි මල් අතක් දැම්මා. දැන් තව මල් අත් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. දැන් හතරක් දැම්මා දෙකේ දෙකිය. මේක ගිහිල්ලා හිට දකුණු පැත්තට net එකක් වගේ. අර තියෙන පල්ලෙහාට මල් වැක්කිරෙනවා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි මල්ලක් දෙකක් ගත්තා. ඒක දැම්මා. විසික් කරා.
පූජාවක් වේවා කියලා. ඒකත් ආනුභාවයේ බලයෙන් හිටා පිටිපස්සට ස්ක්‍රීනී වෙලා. දැන් මල්ලත්තුව කීයක් ගියාද? 6ක් ගියා. එකක් උඩට මල්ලතු දෙකක් මේ මල් මිටි දෙකක් උඩට හිටා. මල් මිටි දෙකක් දකුණට හිටා. මල් මිටි දෙකක් පිටිපස්සට හිටා. තමල් මල් මිටි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. ඒ දෙක සාදු කියලා පූජා කරා විසික් කරා. ඒක වම් පැත්තට හිටා. එතකොට දැන් බුදුරජාන් වහන්සේ මේ වැඩම කරන වෙලාවකදී මෙහෙම එකක් වුණයින් පස්සේ ආශ්චර්යයක් නෙවෙයි. ආනුභාවයක් නෙවෙයි. නෙවෙයි. සාමාන්‍ය මිනිස්සු මම දැකලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මිනිස්සු පුදුම වෙලා කට ඇරගෙන බලාගෙන ඉන්න එකක් තියෙනවා. මිනිස්සෙක් ජින්ජර් බෝතලයක් වගේ එකක් බොනවා. මෙහෙම ජින්ජර් බෝතලයක් වගේ එකක් බොනවා. බොනකොට මේ මිනිස්සයා මොකද පොලිසියෙන් ආව එතන එක එක જાති ජින්ජර් බියර් බෝතලයක්. බියර් බෝතලයක් අරගෙන මෙහෙම බිබි හිටියා. මෙහෙම ඉන්නකොට පොලිසියෙන් ආව එතන බොණ්ඩ තහනම්. ඒවතන බොණ්ඩ තහනම් කියලා. ඊට පස්සේ යනකොට බෝතලේ මෙහෙම මිරිකිව්වා. මිරිකලා ඉවරලා නිකන් කොළ දාසිය වගේ එකක් මෙහෙම මේකම පස්සේ බෝතලේ එතිලා නිකන් ඇඹරිලා පොඩි වෙලා කඩදාසි කියලා ගියා. ඒ විසිකලා ගියා. එතකොට මොකද වුනේ? පොලිසියෙන් ආවේ අර මිනිස්සයා බෝතලේ බොන හින්දා. එතකොට කියපු ගමන් මොකද? බොන්න එපා නම් මම මේ විසික් කරනවා කියලා චරස් ගාලා මම කරා විසික් කළා ගියා. ඉතින් ඒක බලන්න හරීම ආසයි. බෝතලයක් කොළ කෑල්ලක් වගේ මේ එහෙම තියෙනකොට එහෙම කරාන් පස්සේ ආශ්චර්ය නේද? ඇත්තට ඒකේ තියෙන රහස තමයි ඒක ඇත්තටම බෝතලයක් නෙවෙයි. බෝතලයක් විදිහට හදාපු කොළයක්. ඒක මෙහෙම ගත්තාන් පස්සේ පිටට පේන්නේ ලස්සන බෝතලයක් වගේ. ඉතින් අර මිනිස්සයා නවත්තන්න ආවේ එයා ඇත්ත බෝතලයක් බොනවයි කිය. හැබැයි එයා මොකද කරේ? මිරිකිවේ මොකද්ද? ඇත්ත බෝතලයක් නෙවෙයි. ඇත්ත කොළයක්. ඉතින් ඒක බලන්නත් ඔච්චර යනවා නම් ඒ රැවටිල්ල බලන්නත් ඔච්චර යනවා නම් අරකට සජීවී බුදුරජාණන් වහන්සේගේ මේ net එකක් වගේ තියෙන එක බලන්න මිනිස්සු පහදින්න නැතුව ඉඳී. ඒක නිසා මේක හරි ආශ්චර්යමත්. මේ විදිහට බලාගෙන යනකොට මේ දැන් මොකද උනේ? පැහැදීමක් ඇති වුණා මල් ටික පූජා කරා. මෙයාට හරීම සන්තෝෂයි. මිනිස්සුත් මේක බලන්ඩ යනවා. හැබැයි ඉතින් ටයිම් එක ගියා මෙයා මල් ටික පූජා කළා හරීම සන්තෝෂෙන්. ඒකත් කියන්න මිනිස්සු මේක පේන්න මිනිස්සු එනවා පාරට. ඇයි බලන්න. මිනිස්සු යනවනේ කෑ ගහලා කියනවනේ මෙන්න 아무තු දෙයක් එනවා කියලා බලන්න යනවනේ. ඇත්තට මේ ඉස්සර වෙච්ච දෙයක් තමයි ගමේ පළාත්වල මේ ලොරි හැම හරි අඩුයි. මේ වන්දනාව බස් තියෙනවා. වන්දනාව යන බස් තියෙනවනේ. ඒ වන්දනා බස් එක ආවන් පස්සේ වන්දනා බස් තියෙන්නේ. ඉස්සර දෙන වන්දනා බස් කියලා જાතියක්. ටුවරිස්ට් බස් නේ අර. ඒකේ ඇතුලේ තියෙනවා මේ ලස්සන පාට බලුබ් දාලා. ගමට ඔක ගියයින් පස්සේ ඒ ලස්සන අර නිකන් අර ඇතුලේ තියෙන බලුබ් ටික බලන්නත් ගමේ කොල්ලෝ කුරුට්ටෝ ළමයි එහෙම යනව නේද? ඒක අමුත්තක්. ඒ වගේ මිනිස්සු එන්න පටන් ගත්ත මේ ආශ්චර්ය දකින්න. බලන්න බුදුරජාන් වහන්සේ සාන්තව භික්ෂුන් වහන්සේලාත් එක්ක වඩනවා. බුදුරජාන් වහන්සේගේ සිරසෙයි තුන් පැත්තකයි හොඳට මල් වියනකුත් තියෙනවා. ඊට පස්සේ මේ මිනිසයා ගෙදර ගියා. එයාගේ හිතේ චිත්ත දැන් එයා මේ වැඩේ කරලා ඉවරයි. සතුටක් ඇති වෙන්නේ නැද්ද? මේ වගේ දෙයක් මගේ තිබිච්ච මල් අත මේ විදිහට බුදුරජාන් වහන්සේට ලබා දුන්නාම පූජා කරාම මෙහෙම දෙයක් උනායි කියලා දකිනකොට හිතනකොට මේ මිනිස්යාට කොච්චර හිතේ ප්‍රීතියක් විනායාමක් ඇති වෙන්නේ නැද්ද? තවත් මිනිස්සු ඔතන හිටියේ නැද්ද? ඒ මිනිස්සු කරපු දෙයක් තියෙනවද? ඇයි මෙයාගේ මේ හිත ඇයි මේ මිනිස්සේ විතරක් මෙහෙම කරේ? තවත් මිනිස්සු බුදුරජාන් වහන්සේ ඔය යන තැන දැක්කේ නැද්ද? නේද? එතකොට මේ චරිතය එතන විශේෂයිනේ. මේ චරිතයෙන් සිද්ධ වෙච්ච දේ නීචාණී අර මිනිසුන්ට දකින්න බලන්න ලැබුණේ. ආනුභාව සම්පන්න තේජාන්විත බුදු කෙනෙකුට නෙම කරේ.
දැන් මේක කරලා මෙයා ගෙදර යනකොට ගෙදර ගිහිල්ලා මේක කිව්වා. කාටද? එයාගේ භාර්යාවට. ඒ කිව්වේ ඉතින් පින් අනුමෝදන් වෙන්න සතුටු වෙන්න කියන හැඟීමෙන්. ඒ මිනිස්සයා ඇවිල්ලා සද්ද දාගෙන ඉන්න මෝඩ පහේ මිනිස්සෙක්. ඒ තරම් චිත්තයක් ඒ කියන්නේ හිතන්න පුළුවන් එහෙම ගතියක් එහෙම තියෙන කෙනෙක් නෙවෙයි. එයා මොකද කරේ? මෙයාට බැන්න. ඇයි එහෙම කරේ කියලා. දැන් කෝ සල්ලි. දැන් කෝ ඛණ්ඩ. දැන් ඊට පස්සේ රජුරු මොකද නොකියයිද? ඊට පස්සේ යක් කිව්වා මම රජුරෝ දඬුවම් කරනවා නම් දඬුවම් කරපුවා ආවේ. එලවනවා නම් රටින් එලපුවා ආවේ. මරනවා නම් මරපුවා ආවේ. හිරගේ දානවා නම් හිරගේ දාපුවා ආවේ. මේ ටික කියපු ගාම ඒ ගෑනු මිනිස්සේ හිතුවේ වයිෆ් කාර්යයා හිතුවේ මොකද්ද? එයාගේ සිකියුරිටි එක. එයා ඩිෆෙන්ස් එකට බැලුවා. ඊට පස්සේ මොකද කරේ? අර කොරුට්ටිය ගත්තා. ඊට පස්සේ කෙලීම මෙයා මොකද කරේ? ඕන දෙයක් කරගත්තා. දැන් ඔහේනේ මල් පූජා කරේ. මේක රජ්ජුරුවන්ගේ ඕඩරේ. රජ්ජුරුවන්ට තියෙන දේවල්. ඉතින් මේක එන පනිෂ්මන්ට් එකක් මට නෙවෙයි ඔබට. කියලා මොකද කරේ? මෙයා කෙලීම ගියා කොහෙටද? අර රජමාලිගාවට. මාලිගාවට ගිහිල්ලා රජ්ජුරුවන්ට කිව්වා. රජ්ජුරුවනි, රජතුමනි මං ආවේ විශේෂ කාරණයකට. මොකක්ද? මෙහෙමයි අපේ මිනිස්සයා ඔන්න උදේ කරලා තියෙන දේ. මේ රජමාලිගාවේ ඕඩරේට තියෙන මල් නැලියට ගෙනන්න දෙන්න නැතුව බුදුරජාන් වහන්සේට පූජා කරා. කියලා තියන්නේත් මෙහෙමයි. රටින් එලවනවා නම් එලපුවාවේ, මරනවා නම් මරපුවාවේ, පනිස් කරනවා නම් පනිස් කරපුවාවේ කියලා. රජතුමනි මම නෑ ඔවට. ඒක නිසා මම කිව්වා ඔබ ඕන දෙයක් කරගනි. මින් පස්සේ මම ඔහෙත් එක්ක නෑ. කෙලිම ඩිවෝස් නේ. දාන්න රජුරවන්ටම කියලා කිව්වා. දැන් මම මෙයා ඩිවෝස් කරලා ආවේ. මං ආයේ යන්නේ නෑ. ඒ යන්නේ නෑ. ඒ මිනිස්සයා බෑ. ඒ කියන්නේ දැන් බලන්න පාවා දීම් අතර පාවා දීම පාවා දීම් අතර මහ බරපතල පාවා දීමක් නේ. මේ එදා උදේ වෙනකල් කාලා ඇඳලා එකට හිටපු මිනිස්සයා ආව දුන්නා. ගැහුවද බැන්නද? තල්ලු කරාද? කිනිත්තුවාද? ඒ මොකක්වත් නැහැ. එයා පාව දුන්නා. ඔක්කොම පනිෂ්මන්ට් ටික මට නෙවෙයි ඔහෙට වෙන පොඩි පොඩි කේස් තියෙන්නේ නැති ඒක report වෙලා නැහැ මේකේ. ඉතින් කොහොම හරි මෙයා පාව දුන්නා. මෙයා ඩිවෝස් වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ? කිව්වා එහෙමද කියලා රජ්ජුරුවන්ට ඇති උනේ හැඟීම මට ලැබෙන ටික බුදුරජාණන් වහන්සේට පූජා කළා නම් කොච්චර වටිනවද? කොච්චර අගේයි? කොච්චර ශ්‍රේෂ්ඨද කියලා රජ්ජුරුවන්ට හිතෙනවා. ඇයි එහෙම හිතන්නේ? කවුද? ඒ තමයි බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජුරෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනි දැක්සෙම සෝවාන් වෙච්ච රජ කෙනෙක්. ෆස්ට් සයිට් එකේම ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙච්ච හොඳ උතුම් ගුණ තියෙන රජ කෙනෙක්. Tamanට ලැබෙන මල් වටි දෙකට කේවල් කරන්නේ නැහැ. නේද? රජුරෝ සතුටු වුණා. හැබැයි යාට පෙන්නුවේ නැහැ. එහෙමද? හොඳ වැඩක් කරන්න කියන හැඟීම වගේ පෙන්නුවා. එයාගේ ස්වාමි පුරුෂයා ගෙන්නෙව්වා. ඊට පස්සේ ගෙන්නලා ඇහුවා. ඒ වගේම තමයි රජුරෝ ගියා බුදුරජාණන් වහන්සේ දකින්න මේ ආශ්චර්යද මිනිසු හායි හුයි කතා කරලා කියනවනේ. ඉතින් එක්කෙනෙක් විතරක් නේ දැන් ඕවා ගියාන් පස්සේ රජමාලිගාව වුණත් දොරටුපාලයා වුණත් ඇතුලෙන් එළියට යනවා. මේක බලන්න. මොකද්ද ඉස්සි බලන එකනේ කරන්නේ. මේ ලස්සන දර්ශනය තථාගතයන් වහන්සේ වඩිනවා. ඉතින් මේ රජුරුත් බුදුරජාණන් වහන්සේ දකින්ට ගියා. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ එන පාරේ රජුරුත් ආවා. ඒ වගේම තමයි මේ මිනිස්සයා කැඳවලා මේ රජුරුව මොකද කරේ? රජුරුව එයා කරපු වැඩේ ගැන හිතලා ඔබ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. එහි ඉස්සලා ඇහුවා මොන හිතකින්ද දුන්නේ මේක කියලා.
පරීක්ෂා කරා. ඔයා මොන හිතකින්ද දුන්නේ? මෙහෙම තියෙනවනේ ෆේමස් වෙන්න දෙනවා. සමහර එහෙමනේ මොකක් හරි දෙනවා නම් දැන් සාමාන්‍ය මිනිස්සු වැඩි හරියක් කරන්නේ මොකක් සඳහාද? දැන් මල් දෙනවා, ඔය පාර්සලයක් දෙනවා, දුප්පතුන්ටත් දෙනවා මොකක් හරි දෙයක්. මොකටද ඒ කරන්නේ? ප්‍රසිද්ධ ෆොටෝ එකක් ගහගන්නයි සෙල්ෆියක් ගහගන්න. සෙල්ෆි ෆොටෝ එකක් ගහගන්නයි වීඩියෝ කරගන්නයි නේද? ඔය ටිකනේ දෙන්නේ. එහෙම නැතුව මේක දුන්නානේ හොඳට කාලා නිරෝගීව ඉඳපන් කියලා එහෙම දෙන එකක්ද තියෙන්නේ? කවුද දෙන්නේ? එහෙම දෙන්නේ නැහැ. දැන් අපි හිතමු ගම්මානයකට ගිහිල්ලා මොන හරි දෙනවා නම් අහිංසක අසරණයෙකුට පාර්සලයක් දෙනවා නම් ඒකත් වීඩියෝ කරනවානේ. ඕක ෆොටෝ ගහනවානේ. ඒකට කතනයක් දෙනවානේ. ඇයි ඒ? මාන්න මූලිකයි. මේ මං කරන දේවල් ලෝකයේ දැනගෙන ඒ දෙකට නිකන් කීර්තිය ප්‍රශංසාවක් එනෝනේ. ඒකට මේ කියන්නේ ස්ට්‍රීම් එක හදාගන්න එකනේ කරන්නේ. channel එකක් හදාගන්න, පාත් එකක් හදාගන්න, එවනි එකක් හදාගන්නවනේ. ආන්නේ ඒ වගේ එකක් තියෙන්නේ. හැබැයි මේ මිනිස්සයාට එහෙම එකක් නැහැ. ඉස්සෙල්ලාම රජතුමා ඥානවන්තයි. ඇහුවා මොකද්ද හිත? මොකද්ද අදහස? මොන හිතින්ද කරේ? කොහොමද කරේ මේ කියලා. ඊට පස්සේ කිව්වා රජතුමා පනිෂ්කරණය එක රාජ නියෝගය මම දන්නවා. රජතුමා මාව මෙහෙම බැහැර කරන්න පුළුවන්. ඒක පොසිබල්. අනිත් එක තමයි ඒ නියෝගය. අනිත් එක තමයි මාව මරන්න පුළුවන්. ඒකත් මම දන්නවා. ඒ වගේම තමයි මගේ හිරේ මාව හිරකට දාන්න. හිරේ දාන්න පුළුවන්. ඒකත් මම දන්නවා. නමුත් මේ තුනටම මම මගේ හිතින් මාව යට කරා. මම මේ තුනටම යටත් වෙන බවට මම මගේ හිතින් හිත හදාගෙන තමයි රජුරුවන්ගේ මේ ඕඩරය, රජුරුවන්ගේ මේ පෝෂන් එක මම බුදුරජාණන් වහන්සේට පූජා කළේ. ඒක කොච්චර කැපවීමක් වරන්නකෝ. නේද? ජීවිත පරිත්‍යාගයකින් කිසිම දෙයක් පත්තරේ දාගන්න නෙවෙයි නේද? මේ ඒ කාලේ මගධ ටයිම් කියලා පත්තරයක් නැතුව ඇති. නමුත් මේ කොහොම හරි ජීවිත පරිත්‍යාගයෙන් පත්තරේ දාගන්නත් නෙවෙයි. ටීවී එකේ යන්නත් නෙවෙයි. රේඩියෝ එකේ දාගන්නත් නෙවෙයි. කීර්තිය ප්‍රශංසාව වගේ ඒකුත් නෙවෙයි. ජීවිතේ පරිත්‍යාග බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිවෙච්ච මහා ශ්‍රද්ධාවෙන් මහා මේ ප්‍රසාදයෙන් තමයි ඒක පූජා කරන්නේ. එහෙම කිව්වට පස්සේ රජුරෝ කියනවා බලන්න ඔයා සාමාන්‍ය මිනිසෙක් වෙන්න බෑ. ඔයා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ඇවිල්ලා බොහෝම මහා පුරුෂයෙක්. ශ්‍රේෂ්ඨ මහා පුරුෂයෙක්. ඒක නිසා මේ වගේ වැඩක් කරපු එක්කෙනෙකුට මම දැන් මගමුත් මල් ටිකක් මට ගෙනාවු ඕඩරේනේ. ඒක නිසා මම ඔබට දෙන්න ඕනේ කියලා ඒ කාලේ සම්මත මේ කියන්නේ සම්මත ක්‍රමයක් තිබිලා තියෙනවා. ඒ ක්‍රමයට කියනවා මේ සබ්බට්ඨ මේ පරිත්‍යාය කියලා. ඒ කියන්නේ හැම එකකින්ම නේ මෙහෙමයි. සබ්බට්ඨ කියලා කියන්නේ වර්ග 8ක් දෙනවා. යම්කිසි දේවල් වලින් 8ක් දෙනවා. හැබැයි ඒකේ දෙන්නේ ඒකේ එකකින් 8. ඒකෙන් කියනවා සබ්බට්ඨ මේ සබ්බට්ඨක පූජාව කියලා කියන්නේ. අපි හිතමු පොල් තෙල් දෙනවා නම් පොල් තෙල් බෝතල් 8ක්. තල තෙල් දෙනවා නම් තල තෙල් බෝතල් 8ක්. ඔන්න ඔය වගේ. ඒක හැබැයි මෙහෙම ඉතින් එහෙම නෙමෙයි දුන්නේ. එයා මේ රජුරු දුන්නේ රාජ භාණ්ඩාගාරේ හැරලා රජුරුවන්ගේට අයිති හිටපු ඇතුන් 8 දෙනෙක්. ඇත්තු 8 දෙනෙක්. දැන් බලන්න කොච්චර මේ එක දවසේ මල් 8යිනේ. මල් නැලි 8යිනේ තිබුණේ. ඇතුන් 8 දෙනෙක්. ඊළඟට අස්වැයෝ 8 දෙනෙක්. ඇතුන් 8 දෙනයි අස්වැයෝ 8 දෙනයි එයාට වැඩපළ කරව ගන්න රාජ්‍ය නියෝගයෙන් රජයට අයිති මාලිගාවට අයිති වැඩකාරයෝ පිරිමි අය 8 දෙනෙක් දුන්නා. ඊළඟට වැඩකාරයෝ කාන්තාවොත් 8 දෙනෙක් දුන්නා. ඊට පස්සේ රජයට අයිති ප්‍රසාද 8කුත් එහෙම ලබා දුන්නා. ඒ වගේම තමයි කහවණු තමයි පාවිච්චි කරලා තියෙන මුදල් ඒකකය. කහවණු වලින් දෙලා තියෙනවා 8000ක්. කහවණු 8000යි. ඊළඟට එයාට
ලස්සනම අර ගෑනු මනුස්සයා ඩිවෝස් වුණානේ. ඒ මනුස්සයා ගියාට පස්සේ රජුරු දුන්න කෙලින්ම හොඳම තරුණ ලස්සන ඇඳක පැනක කාන්තාව 8 දෙනෙක් දුන්නා. ඉතින් අර නිකම් මේ පරණ මොකට ඊළඟට ගම්වර 8යි. ගම්වර මේ බලන්න මේකේ හිතේ තියෙන ශක්තිය, හිතේ තියෙන තේජය කරන්න බැරි දෙයක් නෑනේ මේ හිත හොතට හදලා ගත්තම. කරන්න බැරි දෙයක් නෑනේ. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික හිතක් පහළ වෙලා මහපාරේ රජ්ජුරුවන්ගේ බාරයට යන මල් ටික ජීවිත පරිත්‍යාගයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේට ජීවමාන අවස්ථාවකදී පූජා කළාම ඒකේ ලැබිච්ච දික්ඨ ධම්ම වේදනීය විපාකය අන්න එදාම ආපු විදිය. දැන් ওই මනුස්සයෝ ගිහිල්ලා දුන්නා නම් එහෙම අර තිබිච්ච දවසකට දෙන ගතවනාව අරගෙන ඔය ඔතාගෙන අනේකනේ කහවණු 8යිද කොයිද දනවා කියන්නේ. දැන් කහවණු කීයක් හමුණා? 8000ක් හමුණා. අනිත් එක තමයි එයාට ඒරියා කළ ලීඩර්ෂිප් එක දීලා දුන්නා ගම් 8ක්. ඒ කියන්නේ ගම්වර 8යි. දැන් කීයක් තියනවද? වර්ග කීයක් දුන්නාද? ඇතුන් දුන්නා 8ක්, අස්සයෝ දුන්නා 8ක්, දාසයෝ දුන්නා 8ක්, දාසියෝ දුන්නා 8ක්, ප්‍රසාද 8ක්. ඊට පස්සේ ඔනේ කහවණු 8000ක්, ලස්සන කාන්තාවෝ තරුණ 8ක්, ඊට පස්සේ ගම්වර 8ක්. කීයක් තියනවද? 8යි. හැම එකෙම දුන්නා මොකක් කීයක්ද? 8 දුන්නා. ඒකට ඒ වගේ දේවල්ට කියන මොකද්ද? මේ සබ්බට්ඨක පූජා කියලා. සබ්බට්ඨක පරිත්‍යාග. ඒ වාගේ ලැබුවා එදා මේ කවුද මල් පූජාව කරපු කෙනා. දැන් මේකත් කරලා මේ රජතුමා මේ පාර දිගේ බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන උන්වහන්සේ දැන් උදේ කාලේ නෙමෙයි වෙන්නේ. දැන් උදේ කාලේ ඕක වෙනකොට දැන් සාමාන්‍යයෙන් 10:00 11 විතර වේගෙන දැන් යනවා. මිනිස්සුත් දැන් එළියට බහලා මේක ලස්සනට බලාගෙන උට ওই ටික වෙනකොට රජතුමාගේ මාලිගාව පැත්තට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය ගත්ත රජතුමා. ගන්නකොට දැනගත්තා ඇයි කවුරු හරි පාත්‍රය ගන්නකොට ගන්න. පාත්‍රය ගන්නේ අපේ ගෙදරට වඩින්න කියන එක තමයි ඒකෙන් කියන්නේ. ඉතින් රජුරුව මොකද කරේ? බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන ගියා රජමාලිගාවට. දැන් අපේ තියෙනවා ඉඟි භාෂා කියලා. ඉඟි භාෂාවක් තියෙනවා. ඒ වගේම හැසිරීමේ භාෂාවක් තියෙනවා. ඉඟි භාෂාවකින් තේරුම් ගන්නට හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙක් හැසිරෙන විදිහෙන් දැනගන්න හොඳ නුවණක් තියෙන්න ඕනේ. ඒකේ තිබෙනා වූ සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙනවා ටික ටික. නමුත් මේ ඉඟි භාෂාව තමයි එහෙම නැත්නම් හැසිරීම මේ භාෂාව තමයි රජ්ජුරුව පාත්‍රය ගත්තනම් බුදුරජාණන් වහන්සේගේ කැවිලා වචනෙන් ආරාධනා නොකර කරන්නා වූ ආරාධනාවක් ඒ තමයි මගේ මාලිගාවට වැඩම කරන්න කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දැනගත්තා රජ්ජුරුවන්ගේ මාලිගාවට මම යන්නේ ඒක සුදුසුයි. ගිහිල්ලා ඉක්මනටම රජ්ජුරුවන්ගේ මාලිගාව ඇතුළට ගියේ නැහැ. ඇතුළට ගියේ නැත්තේ මිනිස්සුත් දැන් පිටිපස්සේ එනවනේ මේක බලන්න. දැන් මේක එක්කෙනෙක් දෙන්නෙක් එකක් නෙවෙයි. මහ විශාල සේනාවක් රංචුවක් දැන් අපි කිව්වනේ මේ ආස්කූරු බලන්න පත්තු කරනකොට කොච්චර යනවද? මේ දර තියනවා නේද? මේ ඕක්ලන්ඩ් තියනවා නේද? ආස්කූරු පත්තු කරන දවසක් තියනවා නේද? වෙඩි පත්තු කරන දවස. ගයි ෆොක්ස් දවසටත් එදාටත් යනවනේ ওই පිට්ටනි වලට. ගිහිල්ලා බලාගෙන ඉන්නවනේ. 100 ගණන් 1000 ගණන් බලාගෙන ඉන්නවනේ. සද්ද කරනවා කෑ ගහනවා. බුදුරජාණන් වහන්සේ වඩනකොට මිනිස්සු එදත් ඒ වගේ තමයි. ඒ බලාගෙන පිටිපස්සෙන් ගියා. මේ ආශ්චර්යය දකින්න. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට අර මල් ටික තාම තියෙනවා වැටෙන්නේ නැතු. ඒක තමයි මිනිස්සු තේජාන්විත බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඇතුළට වැඩම කරේ නෑ. එතකොට මිනිස්සුන්ට රජමාලිගාවට යන්න බෑනේ. උන්වහන්සේ එළියම අර ග්‍රවුන්ඩ් එකේ
මේ පාකකේ වැඩ ඉන්නකොට ඊට පස්සේ ආසනයම හදලා දුන්නා. රාජසේවකයෝ ඉන්නවනේ. ඉක්මනට ආසන හදලා ඊට පස්සේ දානෙත් පූජා කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ 90 බණ දේශනාවකුත් දේශනා කළා. දේශනා කරලා උන්වහන්සේ වැඩම කරා විහාරයට. දැන් මේ කොහෙද මේක සිද්ධ වෙන්නේ? රජගහ නුවර. විහාරයට වැඩම වෙලිමනාරාමයට වැඩ කරාන් පස්සේ භික්ෂුන් වහන්සේලාත් මේ පිටිපස්සේ ගොඩාක් ගිහිලා තියෙනවා. අද ටොපික් එක මොකද්ද? හැම එක්කෙනාගේ කතාවට. මේ මල් වැඩි. හැම එක්කෙනාගේ මිනිසුන්ටත් තියෙන පත්තරේ දැම්ම වගේ තියෙන මොකද්ද? මල් වැඩි. ලංකාවේ මේ දවස්වල තියෙන මොකද්ද ටොපික් එක? අන්නේ ලංකාවේ තියෙනව නේද ටොපික් එක? ඕක ඇවිල්ලා ටයිම්ලිනේ. ඕක සීසනල් ටයිම්ලි. දැන් ඕක තව ටික දවසකින් හරි ඕක නැති වෙන්න පුළුවන්. තව ඊට පස්සේ මොකක් හරි පිකප් වෙලා වෙනවා. මේ කතා විස්තරයට අනුව රජගහනුවර මගදයේ එහෙම නැත්නම් රජගහනුවර දැන් හැම එක්කෙනාගේම ටොපික් එක මොකද්ද? මෙන්න මේ මල් කතාව. භික්ෂුන් වහන්සේලාත් ගියා. ඉතින් උදේ සිද්ධ වෙච්ච මේ මල් වැඩි. මේ මල් දර්ශනේ. මේ මිනිස්සයා කරපු වැඩි. ඒක තමයි ටොපික් එක. කතා කරගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ හැන්දෑ වෙලාවේ ඔය මේ අර භික්ෂුන් වහන්සේලා ඉන්න තැනට යනකොට කතාව නැවතුවා. සද්දබද්ද ටික අහන්න බුදුරජාණන් වහන්සේ නෝඩ සද්ද කරන කොහොම නැවතිනවනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇහුවා මං එනකොට නවත්තපු ඒ ටොපික් එක ඒ කතාව මොකද්ද කියලා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා කියනවා මෙන්න මේකයි කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේත් ඉතින් වැඩේ ඉන්නවා. ඒ විලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේකේ ආනිසංස. ඒ මල් කරුවගේ ඒ මල් විකුණපු එක්කෙනාගේ මේ කරපු වැඩේ ජීවිත පරිත්‍යාගයකින් යුක්තව කරපු මේ වැඩේ මොකද්ද කියලා දේශනා කරනවා. ආන්නේ ඒ වෙලාවේ කියපු එකක් තමයි මේ. කප්පානං සතසහස්සං කල්ප ලක්ෂයක්. සතසහස්සං කියලා කියන්නේ ලක්ෂයක්. කප්පානං සතසහස්සං කල්ප ලක්ෂයක්. දුග්ගතින්න ගමිස්සති කවදාකවත් දුගතියකට යන්නේ නැහැ. කවුද? අර ඇගේ වයිෆ් ද නැහැ. මේ මල් පූජා කරපු කෙනා යන්නේ නැහැ. කල්ප ලක්ෂයක් කවදාකවත් තිරිසන් කෙනෙක් වෙලා බල්ලෙක් බලලෙක් වෙලා කපුටෙක් කූණෙක් පූසෙක් වෙලා උපදින්නේ නැහැ. പ്രേතයෙක් අසුරෙක් වෙලා උපදින්නේ නැහැ. ඒ වාගේම නරකාදී පැත්ත පලාතක යන්නේ නැහැ. හීනයකින්වත් අත්විඳින්නේ නැහැ. කප්පානං සතසහස්සං දුග්ගතින්න ගමිස්සති. දුගතියක උපදින්නේ නැහැ. තත්වා දේව මනුස්සයේසු ඉන්නවනම් ස්ථාන දෙකයි. මොකද්ද? ස්ථාන දෙකයි. එක්කෝ දිව්‍ය ලෝකයේ එහෙම නැත්නම් මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකයේ හා දිව්‍ය ලෝකේ ඉන්නව කොච්චරක් කාලයක්ද? කල්ප ලක්ෂයක්. ටිකක් මෙහි ටිකක් එහෙ. දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකේ ඉන්නවා. මොකක් නිසාද මොකක් නිසාද කල්ප ලක්ෂයක් දුගතියට යන්නේ නැත්තේ? මොකක් නිසාද මනුස්ස දිව්‍ය ආත්ම භාව දෙකේ විතරක් ඉන්නේ? පලංගේ තේන කම්ුණා මේ මල් පූජාවේ ඵලයෙන්. පලංගේ තේන කම්ුණා මේ මල් පූජා කිරීමේ ඵලයෙන්. බලන්න මේ මල් කහවණු 8ක මල් සෙට් එකක්. කහවණු 8ක මල් නැලි 8ක්. ඉතින් ඒකෙන් තමයි මේ ඵලයක් හැටි මේකේ ඵලයෙන් තමයි යන්නේ. අවසානයේදී පච්චා පච්චේක සම්බුද්ධෝ අවසානයේදී කල්ප ලක්ෂයකට පස්සේ අවසානයේදී පච්චේක සම්බුද්ධෝ වෙනවා. සුමනෝ නම් භවිෂති. මෙයාගේ නම පසේ බුදුරජාණන් වහන්සේගේ නම සුමන කියලා ඔන්න දේශනා කරනවා. එතකොට මේක ඇවිල්ලා මේ විවරණ දීමක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන බවට විවරණ දීමක් වගේ. මෙහෙම සනාත කිරීමක්. මේ විදිහට වෙනවා මේක. කවදාකවත්ම බුදුරජාණන් වහන්සේ කියපු දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා බලන්න මේකේ තියෙන පසේ බුදුරජාණන් වහන්සේ නමකට
නමක් වන බවට සහතික කරලා ඊ타ත්ම වටිනා පින්කමක චිත්තය වැඩ කරපු විදිය නේද? ඒ නිසා එදා බුදුරජාණන් වහන්සේ නිකන් මේක උදේ පාන්දර දැකලා තියෙනවා වගේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකට නිකන් විවරණ ශ්‍රී ලබා දීම සඳහා නිකන් ආශ්චර්යමත් පෙළහරක්කින් වැඩම කරා වගේ. හරියට මේක එහෙම වුණානේ. ඒ ජීවිතයේදී ඒ දුගතියෙන් මල් බිස්නස් එකෙන් මිදුණා. ඒ වගේම තමයි දැන් අපි දන්නේ නැහනේ කොතනද මේ මැණික් තියෙන්නේ කියලා. දැන් අපි සාමාන්‍ය මිනිස්සු ඔය අහකට දාලා අර අහවල් එක්කෙනා මෙහා මෙහි එක්කෙනා ඔයා ගන්න එපා කුරුණෑගල මේ අහ පැත්තේ අපූ ආරියබල පැත්තේ කතා කරන්න එපා. මෙහා පුත්තල මේ අපූ මන්නම් බෑ. ඔහොම වර්ග කරනවා නේද? මෙහා නම් මාතරනා කමන්නේ. එහෙම තියෙනවනේ. යා අනිත් එක්කෙනා නුවර කැන්ඩියෙන් නම් ඉස් ඕකේ. අන්න එහෙමනේ. ඕවා එහෙම කරන්න පුළුවන් නෑ. අපි දන්නේ නෑ මේ පොළොව තලයේ යාපනයේද තිරිකුණාමලයේද කොළඹද නුවරද ඉන්දියාවේද කොහෙද මේ පින්වන්තයෝ ඉන්නේ කියලා අපි දන්නේ නැහැ. මොන නමින් ඉන්නවද කියලා දන්නේ නැහැ. මොන විදිහේ කරපු මහා ප්‍රතාපවත් පින්දහම් තියන අය මේකේ ඇසී ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒක නිසා අපිට මිනිස්සු උඩින් බලන මනින්න බෑ. අර මිනිස්සයා කෙලින්ම බලන්න මේ මිනිස්සයා මෝඩකම කියලා කියන්නේ. ඒ කියන්නේ අර මිනිස්සයා නිකම්ම අර තමන්ගේ වයිෆ් ටිකට් එක නැති කරගත්තානේ. කෙලින්ම ඩිවෝර්ස් එක දුන්නානේ. මං ආයෙ යන්නේ නැහැ කිව්වා. දැන් බලලා අර කියන්නේ නූගත්කම, චින්තනේ නැතිකම, හිතන්ට බැරිකම, ලෝභකම, මසුරුකම. බලන්න එක ගෙදරක හිටපු චරිත දෙක සද්ධාවෙන් ඔදවත් වූ තෙදවත් වූ චරිතය, ඒ වගේම පසේ බුදු වෙන්න තරම් තව කල්පලක්ෂයකින් පසේ බුදු වෙන්න පින් තියෙන ගුණවත් චරිතය, ඒ ගෙදරම වහලේ අස්සේ ජීවිතයට බද්ධ වෙලා මහා මෝඩ කිව්වට කමක් නැද්ද? ඒකනේ. ඉතින් ඒ මිනිස්සයා කෙලින්ම අර මිනිස්සයාට බැනලා කෙලින්ම ගියේ කොහෙටද? පොලිසියට යන්න වගේ ගියේ රජමාලිගාවට. එතන තමයි මේ කියන්නේ කම්ප්ලේන්ට් තියෙන්නේ එතන තමයි. හැම වෙලෙම තමන්ගේ ඩිෆෙන්ස් එක බැලුවා මිසක බුදුරජාණන් වහන්සේ ඒවත් කියලා මේ තථාගතයන් වහන්සේ නේද නැත්තම් එහෙම හිතුවෙත් නෑනේ. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරේ පූජා කරේත් ওই රජ්ජුරුවනේ. ඒක නිසා අපේ මිනිස්සයාට මොකක්වත් චොක්කක්වත් අයින් එකක් නෑ. එහෙම හිතුවේ නෑනේ. බුදුරජාණන් වහන්සේ මේ නුවරට ඇවිල්ලා වැඩ ඉන්නේ අපේ රජ්ජුරුව දීපු මාලිගාවේ. ඒක නිසා ඒ වගේ බුදුහාමුදුරන්ට දීපු එකට අපේ මිනිස්සයාට මේ රජ්ජුරුව මොකක්වත් කියන්නේ එක්ක දොස් කියලා එහෙමවත් හිතුවේ නෑනේ. දොස් කියලා ටිකක් අර සැර කරලා අහකට දායි මෙච්චර විනාශයක් කරන්නේ නෑ. හැම වෙලේම එයා මොකද කරේ? එයාගේ මොකද්ද? ආත්මාර්ථකාමී ගතියනේ නේ. ඒ මිනිස්සයාගේ ඩිෆෙන්ස් එක හදාගන්න බැලුවා. ආන්නට වෙච්ච දේ හරිම කොළොප්පන් චරිතයක් වුණා. හැබැයි පින්වන්තයාට ඒ මිනිස්සයා ගියාට රජුරුවයාට දුන්න කී දෙනෙක්ද? 8 girls. එහෙනම් 8 දෙනෙක් හම්බුණා. රාජ නියෝගේ. අනිත් හොඳට සබ්බාලංකාර ප්‍රතිමණ්ඩිත එහෙමයි තියෙන්නේ. හොඳට අලංකාර හොඳට මේ වගේ නිකන් එහෙම අර පරණ රෙදි කැලිය ඉඳගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ වන්ට හොඳට කන කරාත හොඳට පිරලා ෆැෂන් කරන මේ කට්ටිය. හඳුන් ගන්නවනේ කාන්තාව. ඒ වගේ අය දැන් බලන්න ඒකේ විපාක හැබැයි ඔය මොකක්වත් පැතුවද? එයා හිතුවද? ඒක නිසා මේකේ තියෙනවා හිතවල තිබෙනවා ධන ශක්තිය සහ ඍණ ශක්තිය. සැප වශයෙන් බැලුවම කර්මය ධන ශක්තිය සහ ඍණ ශක්තිය සැප වශයෙන් බැලුවා. දැන් එයාගේ හිතේ තිබුණා නේද? චිත්තය නේද ඔය වැඩ කරේ. මොකක්වත් නෙවෙයිනේ. එයාගේ හිතේ මතුවෙච්ච පූජනීය අදහස, ශ්‍රේෂ්ඨ අදහස, බුදුරජාණන් වහන්සේට සලකන අදහස. ඒක නිසා බුදුරජාණන් වහන්සේට භික්ෂුන් වහන්සේලාට කියලා දුන්නා
කංචකම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති. යම්කිසි ක්‍රියාවක්, යම්කිසි කර්මයක්, යම්කිසි හොඳ දෙයක් සිද්ධ කරායින් පස්සේ කිසිම දවසක ආයෙත් තැවෙන්නේ නැතුව, පංචස්ථාප වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කවදාකවත් අනේ අපොයි කියලා හූල්ලන්නේ නැතුව මගේ අතින් මේක සිද්ධ වුණා, මම මේක සිද්ධ කළා කියලා තැවෙන්නේ නැතුව ඉන්න පුළුවන් කර්ම තියෙනනේ හොඳ දේවල්. කවදාකවත් හොඳ කෙනෙක් කරාම හොඳ දෙයක් කරා පංචස්ථාප වෙන්නේ නැහනේ, තැවෙන්නේ දැවෙන්නේ නැහනේ. ආන්නේ මේ වාගේ කර්ම කම්මං කතං සාදු. ඒවා කිරීම අතාමත්ම හොඳයි. යස්ස පතීතු සුමනෝ විපාක පටිසේදී. ඒ වගේම අවසානයේදී මේ සෝමනස්ස වූ හිත පිරියන ගතියෙන් හිතන වාරයක් පාසා මෙනෙහි කරන වාරයක් පාසාම හිතට අනේ මම මේක කරා හරි සතුටුයි කියලා Tamanට චිත්ත ප්‍රමෝදය ඇති වෙනවනම් ඒ වගේ දේවල් කිරීම ඉතාමත්ම උතුම් වාසනාවන්තයි ශ්‍රේෂ්ඨයි කියලා ඒක සම්මත කරා. ඒක නිසා අපි ඒ ගාතාවට, ඒ දහම් පදයට, ඒ ධර්ම පදයට අනුව හැම වෙලාවෙම කරන්න ඕනේ මොකද්ද? තත්වය නෙවෙයි. තත්ත්වයේ බලලා වැඩ කරන්න හොඳ නැහැ. අතු ගෑවත් කුණු ටිකක් අයින් කරලා දැම්මත් මල් පූජා කරත් තත්ත්වයට ගිහිල්ලා කරන්න හොඳ නැහැ. හොඳට හිත හදාගෙන හොඳ සෝමනස්ස සහගත හිතින් කර්මයේ කර්මඵලයේ විශ්වාස කරන ඥාන සම්පයුක්ත හිතින් තමා හිතින්ම තිය තෝරලා හිතින් හදාගෙන හොඳ කර්ම සිද්ධ කරන්න ඒ කර්ම Tamanට මෙලොවත් විපාක දෙනවා, පරලොවත් විපාක දෙනවා. ඒකාන්තයි අවසානයේදී නිවන් සැප ලබා දෙනවා. මෙතන තියෙනවා තුනක්. මෙතන සැප සම්පත් තුනක් තියෙනවා. මොකද්ද? ditta ධම්ම වේදනීය විපාක තියෙනවා. උපපජ්ජ වේදනීය විපාක තියෙනවා. අපරාපරිය වේදනීය විපාක තියෙනවා. අවසානයේදී කෙලවර විපාකේ තියෙනවා. මොකද්ද? කප්පාණං සතසහස්සං දුග්ගතින්න ගමිස්සති. කල්ප ලක්ෂයක් යනකල් දුගතියක උපදින්නේ නැහැ. කෙලින්ම ටිකට් එක කොච්චර වාසනාවක්ද? කොච්චර සාන්තයි? කොච්චර සැපයිද? හිතනකොට අපිට කවුරු හරි බුදුර කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මේ භාවනා ශාලාවේ ඉන්න ස්වාමීන් වහන්සේත් එක්ක ડોક્ટર අශෝකා ප්‍රභාත් මහත්තයා ඇතුළු අනිත් කාන්තාවෝ ටිකක් සයිඩ් එකෙන් ඔක්කොම යන්නේ අපායි කියලා කවුරුත් කිව්වොත් මොන සතුටක්ද නේද? කොච්චර සතුටක්ද? ආන්නේ වගේ බුදුරජාණන් වහන්සේට සර්ටන්ටි එක දුන්නා. ඒ වගේම තමයි තත්වා දේව මනුස්සේසු. දැන් මෙයා ගිහිල්ලා උපදින්නේ ඊළඟ ආත්ම භාවයේ කොයිද යන්නේ? උපපජ්ජ වේදිනිය එක්කෝ දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ. ඇත්තට එයා ගිහිල්ලා තියෙන දිව්‍ය ලෝකේ. ඊට පස්සේ දිව්‍ය ලෝකේ සහ මනුස්ස ලෝකේ. ඔය අපරාපරී යන්නේ කල්ප ලක්ෂයක් උපදින්නේ බෑ. ඒ යන්නේ උපපජ්ජ වේදිනිය සහ අපරාපරී යන්නේ මේ දේව මනුස්ස සුගති දෙකේ. ඊළඟට තියෙනවා ditta ධම්ම වේදිනිය වශයෙන් මොනවාද හම්බුනේ යාට? ditta ධම්ම වේදිනිය වශයෙන් සබ්බට්ඨක පූජාවක් හම්බ වුණා. දැන් ඉතින් ආයේ මල් බිස්නස් එක අවශ්‍යද? ඉතින් එයාට කියන්න පුළුවන් අනිත් අයට මට ගේන්න කියලා මට. දැන් බලන්න ඒකේ තියෙන ditta ධම්ම වේදිනිය ශක්තිය, ditta ධම්ම වේදිනිය සුඛය, ditta ධම්ම වේදිනිය ගතිය බලන්න. ඊට හැම වෙලෙම ඉවසීම, කැපවීම, ධර්මයේම ඉන්නකොට අපිට වරදින්නේ නැහැ. අනිත් එක අපි ආත්මාර්ථකාමී නොවිය යුතුයි. ආත්මාර්ථකාමී වෙන්නේ නැතුව කරන වැඩේ පරාර්ථකාමීව. සෙල්ෆි වලට වැඩ කරන්න හොඳ නැහැ. වීඩියෝ කැලි වලට වැඩ කරන්න හොඳ නැහැ. දැන් තියෙන්නේ ඒකනේ. පාත්‍ර වල වැටෙන්න වැඩ කරන්න යන්න හොඳ නැහැ. වැටෙන එකක් වැඩිච්චාවේ, නොවැටෙන එකක් නොවෙච්චාවේ. අපි දන්නේ නැතුව කවුරු හරි ගහගෙන ගියොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ෆොටෝජෙනික් නැති වෙන්න පුළුවන්. ඒ වුණත් අපි ඒකට නෙවෙයි වැඩ කරන්නේ, අපි හොඳ දේවල්ට. අනිත් එක යාට ditta ධම්ම වේදිනේ වශයෙන් සබ්බට්ඨක පූජාව හම්බුණා. අනිත් කාරණේ තමයි මොකද්ද? කෙලවර නිවන. පච්චේක සම්බුද්ධෝ කියලා කියන්නේ මොකක්ද? පසේ බුදු බව ලැබෙන්නේ දිව්‍ය ලෝකයේද මනුස්ස ලෝකයේද? මනුස්ස ලෝකයේ. ඒ තමයි සසර දුකින් කෙලවර වෙච්ච නිර්වාණ ධාතුව. එතකොට තියෙනවා නේද සම්පත් තුනක්.
ඒ තමයි දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, කෙලවර නිවන් සම්පත්. ඒ තියෙනවනේ. හැම එකකම තියෙනවනේ. දිව්‍ය සම්පත්, මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත්, කෙලවර නිවන් සම්පත්. ඒ වගේම තමයි කර්ම තුනක් තියෙනවනේ. ditta dhamma වේදනීය හැපන අපිට හම්බ වුණා. ඒ වගේම අපරාපරිය වේදනීය උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය හම්බ වෙන බවට සහතිකේ තියෙනවා. කවදාකවත් මින් පස්සේ දුකක් ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න විවරණි. සිරියාව කොච්චර සම්පත් වාසනාවන්තයිද කියලා. ඒක නිසා ඔය බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හිතුවත් කුසල් හිතුවත් පිං. මෙනෙහි කරත් පිං. වැන්දත් පිං. මල් පූජා කරත් පිං. ඒ වගේම දානි පූජා කරත් පිං. ඉතින් ඒ වගේ ආමිස වශයෙන් යමක් පූජා කර දැන් මේ ආමිස පූජාවන්නේ. ආමිස වශයෙන් පූජාවක් කරත් පිං. ප්‍රතිපත්ති වශයෙන් පූජා කරත් පිං. කුසල් වැඩෙන, දහම් වැඩෙන අපිට ඉතින් මේ බුද්ධ ශාසනයේ අඩුවක් නේද? අපිට බුද්ධ ශාසනයේ අඩුවක් මේ බුද්ධ ශාසනයෙන් වැඩ ගන්නට අපිට ලැබිලා තියෙන මේ මනුෂ්‍ය ජීවිතය කියන අත අඩුවක් කොච්චර වටිනවද නේ? ඒ නිසා මෙන්න මේ කාරණේ ගැන හිතලා සෑම දිනාම මේ ධර්මයට අනුව කටයුතු කරලා අවසානයේදී ආන්නර නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න අදිෂ්ඨාන කරගන්න සෑම දිනාටම ධර්මාවබෝධය වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.